දුවේ පුතේ අද අපි කරන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි 8 ශ්‍රේණියේ ආහාර පරිරක්ෂණය කියන පාඩම. ආහාර නරක් නොවි ආරක්ෂා කරගන්න එක ගැන තමයි මෙතනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දුවේ පුතේ දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් මතක් කරගන්න පළවෙනි පාඩම. එතකොට මේ පළවෙනි පාඩමේදී අපි කතා කළා මේ ආහාර නරක් වෙන්නේ ඇයි කියලා. ඒ ආහාර නරක් වීම සඳහා බලපාන සාධක සුද්ධ ජීවීන් ගැන ඉගෙන ගනිද්දී අපි ඉගෙන ගත්තා මේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ආහාර නරක් වෙනවා කියලා. එහෙමනම් දුවේ පුතේ දැන් අපි බලමු මේ ආහාර නරක් වෙන්න. එහෙමනම් නැත්තම් අපේ මේ ආහාර අපිට පරිභෝජනය කරන්න බැරි තත්ත්වයට පත්වෙන්න බලපාන හේතු මොනවද කියලා. එතකොට දුවේ පුතේ මේ ආහාර නරක් වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් තමයි මේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. එතකොට අපි දන්නවා මේ දිලීර, බැක්ටීරියා මෙන්න මේ වගේ සුද්ධ ජීවීන් ආහාරවල වර්ධනය වීම නිසා මොකද වෙන්නේ? ආහාර නරක් වෙනවා. එහෙම නැත්නම් පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ මහා ජීවීන්. මහා ජීවීන් කියලා කියන්නේ අපිට පියවැසට පේන අය. සුද්ධ ජීවීන් කියලා කිව්වේ කවුද? තනි තනිව ගත් කල පියවැසට නොපෙනෙන ජීවීන්. ඒගොල්ලෝයි බලන්නේ කොහමද? ඒගොල්ලෝ බලන්න නම් අපිට ආලෝක අන්වීක්ෂය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් භාවිතා කරන්න වෙනවා. මහා ජීවීන් කියන්නේ විශාල ජීවීන්. මහා ජීවීන් කියලා කියන්නේ කවුද? මහා ජීවීන් කියලා කියන්නේ අපි ගුල්ලන්, ඉපියන්. ඒ වගේම තමයි දුවේ පුතේ මීය වගේ සත්තුත් මහා ජීවීන් විදියට අපිට සලකන්න පුළුවන්. එතකොට මේ මහා ජීවී ක්‍රියාකාරීත්වය නිසා මොකද වෙන්නේ? ඒ විශේෂයෙන්ම අපි දන්නවා ධාන්‍ය භෝගවල. ධාන්‍ය භෝග කියලා කියන්නේ මොනවද? කඩල, මුං ඇට, සහල්, කව්පි මේ වගේ දේවල් නේද? මේ වගේ දේවල් ගුල්ලෝ ගැසීම් වගේ නිසා ඒ අපිට භාවිතා කරන්න පරිභෝජනයේ නුසු තත්ත්වයට පත් වෙනවා. සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මොකද වෙන්නේ? ඔය කිරි කැටි ගැසීම සිදු වෙනවා. පාම් මත මොකද වෙන්නේ? පුස් ඇති වෙනවා. පොල් තෙල් මුඩු වීම කියලා කියන්නේ අර පොල් තෙල් බෝතල් එහෙම අපි නහය ගාවට ලං කරලා බලුවා අර අමුතු ගඳක් එනවා. ඒක තමයි අපි අර ලිපිඩ නරක් වීම, ඒ කියන්නේ මුඩු වීම කියලා කියන්නේ. ඒ වගේ තත්ත්ව ඇති වෙනවා. ඒතකොට මේ ආහාර අපිට කන්න පුළුවන්ද? මේ ආහාර අපිට ආහාරයට ගන්න, කෑමට ගන්න බැරි වෙලා යනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ නිවැරදි තාක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම. මොකක්ද මෙතනින් මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ? අපි දන්නවා දැන් මේ පළතුරු එහෙම කඩනවන්නේ අඹ කඩනවා ඊට පස්සේ එළවලු වර්ග කඩා ගන්නවා ඒ අස්වැන්න නෙලා ගන්නවා ඊට පස්සේ මොකද කරන්න ඕනේ මේ අස්වැන්න වෙළඳ පොළට අරගෙන එන්න ඕනේ මේ වෙළඳ පොළට අරගෙන එන්නේ කොහමද අර ගෝණි වල ඔබලා නේද ගෝණි වල ඔබලා ඊට පස්සේ ඒ ලොරියකට වීසි කරනවා ඊට පස්සේ ලොරියේ ඒ ගෝණුව නගිනවා ඊට පස්සේ බාන කොටත් වීසි කරලා තමයි ඉමට දාන්නේ එතකොට මේ වගේ කරාම මොකද වෙන්නේ මේ එළවලු වලට පළතුරු වලට ගොඩක් හානි වෙනවා කැඩෙනවා බිඳෙනවා මේ හානිවීම් සිදුවෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ හානි වුණාට පස්සේ ඒ හානි වූ ස්ථානවලට මේ සුද්ධ ජීවීන්ට ඇතුළු වෙන්න හරි පහසුයි. ඒගොල්ලෝ ඇතුළු වෙලා මොකද කරන්නේ? ඒ ආහාරය නරක කරනවා අපිට කෑමට ගන්න බැරි තත්ත්වයට පත් කරනවා. එතකොට ඒවා අපිට ප්‍රයෝජනයක් නැති වෙලා යනවා. ඔන්නව තමයි ආහාර නරක වෙන්න. එහෙම නැත්නම් අපිට ආහාර කෑමට ගන්න බැරි වෙන්න හේතු. ඒ වගේම තමයි දුවේ පුතේ තව දෙයක් වෙනවා. ආහාර වල ඇති විවිධ රසායන ද්‍රව්‍යයන්ගේ ක්‍රියාකාරීත්වය මේ මොකක්ද කියන්නේ මේ කියන්නේ අපි දන්නවා ආහාරවල එන්සයිම තියෙනවා එතකොට අපි අඹ ගෙඩියක් කැඩුවාම මොකද වෙන්නේ ඒ විදිහටම තියෙනවද හැමදාම නැහැනේ මේ අඹ ගෙඩිය ඉදෙනවා එහෙම වෙන්නේ ඇයි මේ අඹ ගෙඩිය ඇතුලේ තියෙන ඒ එන්සයිම ක්‍රියාකාරීත්වයට පත්වීම නිසා ඒ නිසා මොකද වෙන්නේ මේ අඹ ගෙඩිය ඉදෙනවා අඹ ගෙඩිය ඉදෙනකොට ඉදිලා ඉදලා වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ ඒක අපිට ආහාරයට ගන්න බැරි වෙලා යනවා අපි මේකට විශේෂ නමක් කියනවා දුවේ පුතේ ඔන්න හොඳට මතක තියාගන්න මොකක්ද ස්වයන් වියෝජනය කියලා. එතකොට මේක ස්වභාවිකම ඒ පළතුරු ගෙඩිය ඇතුලේ සිදුවෙන වෙනස් වීමක්. එහෙමනම් දුවේ පුතේ මේවා තමයි මේ ආහාරයක් නරක වෙන්න. එහෙමනම් මේ ආහාරය පරිභෝජනයට ගන්න බැරි වෙන්න බලපාන හේතු. එහෙමනම් මේ හේතු අවම කරගත්තොත් එහෙම අඩු කරගත්තොත් එහෙම අපිට මොකක්ද කරන්න පුළුවන්? මේ ආහාර වැඩි කාලයක් තියාගන්න පුළුවන්. වැඩි කාලයක් තියාගන්න පුළුවන් කියන්නේ මොකද්ද? ඒ ආහාර අරගෙන අපේ ආහාර අවශ්‍යතාවයන් එහෙම නැත්නම් ශරීරයට අවශ්‍ය පෝෂක අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න දුවේ පුතේ ඊළාට වැදගත් වචනයක් තියෙනවා මොකද්ද? ආහාර පරිරක්ෂණය. දැන් අපි පාඩම කතා කරන්න යන්නේ මොකද්ද? මේ ආහාර පරිරක්ෂණය පිළිබඳව. මොකද්ද මේ ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ? ආහාර පරිරක්ෂණය කියන්නේ දුවේ පුතේ ආහාර නරක වීමට බලපාන සාධක.
දැන් මම කලින් කතා කළේ මොනවද? ඒ ආහාර නරක වීමට බලපාන සාධක තමයි මොනවද අපි කිව්වේ? සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. ඒ මහා ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ ඒ තාක්ෂණික ක්‍රම නිවැරදිව අනුගමනය නොකිරීම නේද? ඊට පස්සේ ස්වයන් වියෝජනය. මෙන්න මේ වගේ සාධක අපි කෘතිමව පාලනය කරලා අපි විසින් පාලනය කරලා ඒ ආහාර නරක් නොවී කල් තබා ගැනීමේ ක්‍රියාවලිය තමයි මොකක්ද? ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ. ඔන්න දුවේ පුතේ දැන් අපි කිව්වා ආහාර පරිරක්ෂණය කියලා. එහෙමනම් ඕගොල්ලන්ට මේ පරිරක්ෂණය කරන ලද ආහාර අඳුරගන්න පුළුවන්ද? පුළුවන්ද බලන්න පරිරක්ෂණය කරන ලද ආහාර අඳුරගන්න? දැන් මෙතන තියෙන මේ කල්කිරි බෝතලයක් තියෙනවා. නේද? එලකිරි වීදුරුවක් තියෙනවා. වියලි හාල් මැස්සන් තියෙනවා. කරවල තියෙනවා නේද? මාළු තියෙනවා. අමු මාළු තියෙනවා. ලුණු දෙහි තියෙනවා. සහල් සහල් කියන්නේ බත් නේද? ඒ සහල් පිසලා ඒ බත් තියෙනවා. මේවයි පරිරක්ෂණය කරන ලද ආහාර මොනවාද නැතිව මොනවාද? තව දුවේ පුතේ මේ කල්කිරි කියන්නේ පරිරක්ෂණය කරන ලද ආහාරයක්. ඒක අපිට කාලයක් තියාගන්න පුළුවන්. හැබැයි එලකිරි කියන්නේ එහෙම නෙවෙයි. එලකිරි එහෙම අපිට කාලයක් තියාගන්න බෑ. වියලි හාල් මැස්සන් අපි ගොඩක් කල් තියාගන්න ඕනේ ගෙදරට ගෙනල්ලා. කරවල ගොඩක් කල් තියාගන්න ඕනේ නේද? එහෙමනම් ඒක අනිවාර්යයෙන්ම පරිරක්ෂණය කරලා තියෙන්නේ. අමු මාළු ගැන අපිට වැඩි කාලයක් නම් තියාගන්න බෑ. ඉක්මනට කෑමට ගන්න. එහෙනම් ඒක පරිරක්ෂණය කරලා නැහැ. ලුණු දෙහි අපි ගොඩක් කල් තියාගෙන ආහාරයට ගන්නව නේද? එහෙනම් ලුණු දෙහි කියන්නේ පරිරක්ෂණය කරපු ආහාර වර්ගයක්. බත් එහෙම අපිට ගොඩක් වෙලා කාලයක් තියාගන්න බෑ. එහෙනම් ඒක පරිරක්ෂණය කරලා නැහැ. එහෙනම් දුවේ පුතේ දැන් ඔයගොල්ලන්ට මේ පරිරක්ෂණය කරපු ආහාර සහ නැති ආහාර හඳුන ගන්න පුළුවන්. එතකොට දුවේ පුතේ මෙතන තා වැදගත් දෙයක් තියෙනවා. අපි ආහාරයක් පරිරක්ෂණය කරනකොට, ඒ කියන්නේ කල් තියා ගන්නකොට ඒ ආහාරයේ පෝෂණ ගුණය ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒකේ රසය, ඒ පැහැය පුළුවන් තරම් දුරට ඒ ස්වභාවික ආකාරයෙන්ම ආරක්ෂා කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ වගේම තමයි දුවේ පුතේ අපි මේ ආහාර කල් තබා ගැනීමේ දී බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. මොනවාද බලාපොරොත්තු වෙන දේවල්? ප්‍රධානම එක තමයි මොකද්ද? ආහාරය කල් තබා ගැනීම. ඊළඟ ආහාර විසවීම වැළැක්වීම. එතකොට දුවේ පුතේ මේ අපි ආහාර කල් තබා ගනිද්දී මේ ආහාර විස වෙන්න බෑ. මිනිසුන්ට විස වෙලා රෝගී තත්ත්ව ඇති වෙන්න බෑ. ඒකෙන් අපි වළක්වා ගන්න ඕනේ. ඒ වගේම තමයි අවාරෙදී. දැන් අපි දන්නවා වාරය කියලා කියන්නේ අඹ වාරය කියන්නේ මොකද්ද? අඹ හොඳට හැදෙන කාලේ නේද? ඒ වගේ කජු වාරය. කජු හොඳට හැදෙන වාරය. ඒතකොට ඒ කාලය තුල ඒ පළතුරු එහෙම නැත්නම් ඒ එළවලුව ඒ ආහාරය සුලභව තියෙනවා. ඇති වෙන්න තියෙනවා. අපතේ යනවා. අඹ ගස් වල යට මොකද වෙන්නේ? අඹ ගෙඩි වැටිලා කුණු වෙලා රක් වෙලා යනවා කවුරුත් ගන්නෙත් නැහැ. එහෙමනම් අපිට මේවා කල් තියාගන්න පුළුවන් නම් අඹ නැති කාලට එක අඹ ගෙඩියක් හොයන්නවත් නැහැ. අන්න ඒ කාලට ආහාරයට ගන්න පුළුවන්. එහෙනම් දැන් ඔයගොල්ලන්ට මේ පරිරක්ෂණය කරපු ආහාර සහ නැති ආහාර හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනේ ඊළඟට බලමු අපි දුවේ පුතේ දැන් එහෙමනම් කොහොමද මේ ආහාර පරිරක්ෂණය කරන්නේ අපි? අපි කොහොමද මේ ආහාර පරිරක්ෂණය කරන්නේ? එතකොට මේ සඳහා අපිට ආහාර පරිරක්ෂණ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. මෙතනදී දුවේ පුතේ මේ ආහාර කල් තබා ගැනීමේ ක්‍රම අපි භාවිතා කරද්දී අර අපි කිව්වනේ කලින් ආහාර නරක වෙන්න බලපාන සාධක නේද? මොනවද කිව්වේ? ආයි මතක් කරගමු. සුද්ධ ජීවීන් මගින් නේද? මහා ජීවීන් මගින් ඒ තාක්ෂණික ක්‍රම නිසි ලෙස අනුගමනය නොකිරීම. ස්වයන් වියෝජනයට ලක්වීම නේද? මෙන්න මේ කිව්ව දේවල් පාලනය කරගන්න පුළුවන් නම් බලක්ව ගන්න පුළුවන් නම් මොකද්ද කරන්න පුළුවන්? අපිට ආහාරය වැඩි කාලයක් තියාගන්න පුළුවන්. මොනවාද? ආහාර නරක වීමට බලපාන සාධක වළක්වන්න ඕනේ. මොනවද කරන්න පුළුවන් මේ සඳහා? සුද්ධ ජීවීන් ඇතුළු වීම වැළැක්වීම. එයාට සුද්ධ ජීවීන් ඇතුළු වෙන එක වළක්වන්න පුළුවන්. ජලයේ උෂ්ණත්වය වැනි සාධක පාලනය කරන්න පුළුවන්. ඇයි මේවා පාලනය කරන්නේ? මේවා තමයි සුද්ධ ජීවීන්ට ඕනේ. ජීවීන් මේගොල්ලෝ. මේගොල්ලන්ට ජලය සහ හිතකර උෂ්ණත්වය ඕනේ. ඒක පාලනය කරන්න පුළුවන්. ඒ වගේ මහා ජීවීන්ගෙන් අර ගුල්ලන්, නිපියන්, මීයන් මේ වගේ මහා ජීවීන්ගෙන් සිදුවන හානි බලක්වන්න පුළුවන්. ආහාර පරිරක්ෂණය කිරීමේ ක්‍රම අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ආහාර පරිරක්ෂණය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රම. අනික තමයි ආහාර පරිරක්ෂණය කිරීමේ නවීන ක්‍රම. සාම්ප්‍රදායික ක්‍රම කියලා කියන්නේ මොනවද? සාම්ප්‍රදායික උපකරණ ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? දැන් ඔයගොල්ලෝ අර 37 කරන කාලේ මර මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේ බලන්න යන්නේ නැති කොග්ගල. ඒතකොට ඒකේ තියෙනවා ගොඩක් සාම්ප්‍රදායික උපකරණ. සාම්ප්‍රදායික නේද? ගොවි උපකරණ. සාම්ප්‍රදායික මාළු ඇල්ලීම සඳහා යොදාගත් උපකරණ. ඒ
කාලෙකට ඉස්සර භාවිතා කරපු කරත්ත නේද? ඒ මුළු තැන්ගේ භාවිතා කර උපකරණ මේ සාම්ප්‍රදායික. ඒ කියන්නේ අතීතයේ සිට භාවිතා කරගෙන ආපු බාණ්ඩ එහෙම නැත්නම් ක්‍රම සාම්ප්‍රදායික දේවල්. එතකොට දුවේ පුතේ අතීතයේ හිටිය මිනිස්සුන්ටත් මේ ප්‍රශ්නේ තිබුණා. ඒගොල්ලෝ මේ ආහාර හදාගත්ත නමුත් ඒවා ඉක්මන නරක් වෙනවා. එහෙම ඒගොල්ලන්ටත් ඕන වුණා මේ ආහාර වැඩි කාලයක් කල් තබා ගන්න. ඒතකොට ඒ සඳහා මොකද කරේ? ඒගොල්ලෝ විවිධ ක්‍රමවේද අනුගමනය කරා. විවිධ ක්‍රම හොයාගත්තා ඒගොල්ලෝ. මොනවද හොයාගත්ත ක්‍රම? එකක් තමයි අපි බලමු වියලීම. මේ වියලීම මගින් කල් තබා ගත්තා. වියලීම මගින් දුවේ පුතේ ආහාරයේ තියෙන ජලය ඉවත් වෙනවා. ජලය ඉවත් වුණාම මොකද වෙන්නේ? ඒ ආහාරය මත සුත්‍ර ජීවීන්ට වර්ධනය වෙන්න බැරි වෙනවා. ආහාරය කල් තියාගන්න පුළුවන්. වියලි වැලිවල බහා තැබීම. වැලිවල තියෙනවා. උදා කොස්සට එහෙම තියන්නේ නේද? ඒ වැලි තුල තිබ්බාම මොකද වෙන්නේ? ඒ ජලය ලැබෙන්නේ නැහැ. ඒතකොට සුද්ධ ජීවීන්ට වර්ධනය වෙන්නේ නැහැ. මී පැණිවල බසා තැබීම. මී පැණිවල බහලා තිබ්බාම මොකද වෙන්නේ? ආහාරයේ තියෙන ජලය ඉවත් වෙනවා. එතකොට සුද්ධ ජීවීන්ට වර්ධනය වෙන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි සුද්ධ ජීවීන්නේ මේකට ආවොත් මොකද වෙන්නේ? ඒ සුද්ධ ජීවීන්ගේ තියෙන ජලය ඉවත් වෙනවා. ඒතකොට ඒ සුද්ධ ජීවීන්ට කොහොමදවත් මේ මී පැණි වගේ සාන්ද්‍ර ද්‍රාවණවල වර්ධනය වීමේ හැකියාවක් නැහැ. දුම් ගැසීම. ඔයගොල්ලෝ අහලා ඇති මේ දුම් ගැසීම සමහරට ඔය ටීවී එකේම දැකලා ඇති නේද? මේ දුම් ගැසීම මගින් ආහාර කල් තබා ගන්නවා කියලා. දුම් ගැසීමෙන් මොකද වෙන්නේ? මේ දුම් ගැසීමෙනුත් එන්නේ දුවේ පුතේ වියලීමකුත් සිදු වෙන්න පුළුවන්. ඒ වියලුනහම ඒ ආහාරයේ තියෙන ජලය ඉවත් වුනහම මොකද වෙන්නේ? ඒ ආහාරයේ සුද්ධ ජීවීන් වර්ධනය වෙන්න බෑ. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න මේ දුම් වල තියෙනවා විවිධ රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය මගිනුත් මේ ආහාරය කල් තබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ලුණු දැමීම. ඒ ලුණු දැමීම වගේ දේවලුත් එන්නේ මොකද්ද? ඒ සාන්ද්‍රීකරණයක් තමයි වෙන්නේ. ඒතකොට මේ ලුණු දැමීම මගිනුත් ගොඩක් ආහාර අපිට කල් තබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට බාන්දුවේ පුතේ මේ තියෙන්නේ මොනවාද? මේ ඔක්කොම සාම්ප්‍රදායික ආහාර පරිරක්ෂණය කිරීමේ ක්‍රම. ඒ කියන්නේ අපි අතීතයේ ඉඳලා අනුගමනය කරගෙන ආපු ක්‍රමවේදයන් තමයි අපි මෙතන දක්වලා තියෙන්නේ. එhmenan මේ වගේ නෝගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ වැදගත් වෙන. ඒතර මේ ක්‍රමවලින්ම තමයි අපි නවීන ක්‍රම වලට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි හැමතිස්සෙම මේ සාම්ප්‍රදායික ක්‍රම වැදගත් වෙන්නේ දේවත. ඒතර අපි බලන්න අර ඔයගොල්ලෝ ගියානේ මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයට නේද? ඒතර එතනදී ඔයගොල්ලෝ දැක්ක ගොවි උපකරණ සාම්ප්‍රදායික ගොවි උපකරණ. ඉතින් ඒවම තමයි නවීකරණය කරලා නවීන ගොවි උපකරණ බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟ ඒ සාම්ප්‍රදායික දැනුම හරි වැදගත්. ඒකෙන් තමයි අපි අලුත් දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ඊළඟට අපි බලනවා දුවේ පුතේ ආහාර පරිරක්ෂණය කිරීමේ නවීන ක්‍රම. ඔන්න අලුත් ක්‍රම. හැබැයි මේ අලුත් ක්‍රම වලත් අපි මුලින්ම බලන්නේ ඉතාමත්ම සරල ක්‍රමවේදයක් ගැන. එතකොට මේ සරල ක්‍රමවේදයක් මේක ඕගොල්ලන්ට ගෙදරදී හදන්න පුළුවන්. මොකද්ද මේ කරලා තියෙන්නේ? මේකට අපි කියනවා සූර්ය තාප වියලනය කියලා. මොකද්ද කියන්නේ? සූර්ය තාප වියලනය. මේ තියෙන සූර්ය තාප වියලනයක්. මේ සූර්ය තාප වියලනයක් හදාගන්න හැටි තමයි අපි මෙතනදී එහෙම නැත්නම් ඒකේ රූප සරණක් තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මේකෙදි මොකද්ද කරන්නේ? ආහාර වියලීමකට ලක් කරනවා. ආහාරයේ තියෙන ජලය ඉවත් කරනවා. ආහාරයේ තියෙන ජලය ඉවත් කරාම ඒ ආහාරය මත සුද්ධ ජීවීන්ට වර්ධනය වෙන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. ඒතර දුවේ පුතේ කොහොමද මේක හදලා තියෙන්නේ? අපි බලමු. බලන්න මෙතන මේ කාඩ්බෝඩ් හරි එහෙම නැත්නම් මේක අපේ ලෑලි වලින් හදන්නත් පුළුවන්. මේ පෙට්ටියක් හදලා තියෙනවා. බලන්න මේකේ මේ පෙට්ටියක්. එතකොට මේක උඩ කොටස මොනවයින්ද වහලා තියෙන්නේ? ආවරණය කරලා තියෙන්නේ. පැහැදිලි වීදුරු එහෙම නැත්නම් ප්ලාස්ටික් ආවරණයක් තමයි ඉහළින් දාලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න මේ උඩිනුයි යටිනුයි සිදුරු හදලා තියෙනවා. එතකොට සිදුරු ගණනාවක් අපිට මේ විදිහට හදලා ඉද ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මේ යට ඒකේ පහළ කොටස කළු පාට. කළු පාට ආස්තරණයක් තියෙනවා. ඇයි කළු පාට අරන් තියෙන්නේ? අපි දන්නවා දුවේ පුතේ ඔයගොල්ලෝ 7 වෙනි ශ්‍රේණියේදී ඉගෙන ගත්ත නේද? කළු පැහැති පෘෂ්ඨ මගින් මොකද වෙන්නේ? වැඩිපුර තාපය අවශෝෂණය කරනවා. නේද? සුදු පැහැති පෘෂ්ඨ මගින් මොකද වෙන්නේ? තාපය පරාවර්තනය කරනවා. ඒ නිසා තමයි අපි පාසල් ඇඳුමට සුදු පාට තෝරගෙන තියෙන්නේ නේද? ඒ සුදු පාට මගින් මොකද වෙන්නේ? ඒ තාපය පරාවර්තනය කරන එකට රස්නයක් දැනෙන්නේ. කළු ඇඳුමත් මොකද වෙන්නේ? ඒ තාපය අවශෝෂණයලා අපිට රස්නයක් දැනෙනවා. අමාරු ඉන්න. දැන් මෙතනින් මොකද වෙලා තියෙන්නේ? මේ තාපය පුළුවන් තරම් අවශෝෂණය කරගන්නවා. එතකොට මෙතන උෂ්ණත්වය වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ යටින් වායු ඇතුළු වෙනවා. මේ රත් වූ වායුව මොකද වෙන්නේ? රත් වූ වායුව අපි දන්නවා ඉහළ නගිනවා. ගිනි ගොඩක් ගාව නේද? රත් වූ වායුව ඉහළ නගින්නේ. අන්න ඒ වගේ රත් වූ වායුව ඉහළ නැගලා මොකද වෙන්නේ? වෙන්න පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටියට තමයි අපි ආහාර දාන්නේ. මේ රත් වූ වායුව තමයි මේ පෙට්ටියට ඇතුළු වෙන්නේ බලන්න. මේ ඇතුලේ තියෙන ආහාරය හොඳින් වියලෙනවා. මේකෙන් මේ ආහාරයක් අපිට
ඉතාම හොඳින් වියලා ගන්න පුළුවන්. බලන්න කොච්චර සරල උපකරණයක්ද. හරි. එහෙමනම් මේ ඇතුළට අපිට ඕනම දෙයක් දාලා ගොරකා වෙන්න පුළුවන් වෙන දෙයක් වෙන්න පුළුවන් නේද? අපේ සාමාන්‍ය වියලන්නේ ගෙදරදී ආහාර ඒ ඕන එකක් මේක ඇතුළට දාන්න පුළුවන්. හැබැයි අපි සාමාන්‍යයෙන් කොහොමද ගෙදර මේ ආහාර වර්ග වියලීම කරන්නේ? බිම තියලා නේද? වට්ටිය කරි මොකක් හරි දානවා නේද? ඊට පස්සේ බිම තියලා ආහාර ඒ වේලනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? අර සත්තු මේක උඩින් පැනලා දුන්න බල්ල පූස දුන්න තමයි පූසෙක් කියලා ලොකුට නිදා ගන්නවා. නේද? ඊට පස්සේ දූවිලි අර හැමදේම කොල්ලොඩු හැමදේම මේකට වැටෙනවා. හැබැයි දුවේ පුතේ මේ වගේ දෙයක් භාවිතා කළොත් මේක උඩිනුත් වහලා තියෙන්නේ රෙදි ආස්තරණයක්. ඒතකොට මේ වායුව ඇතුළේ වෙන්න පිට වෙන්න පුළුවන් එකක් තමයි. මේක උඩින් ආ වීදුරුවක් දාලා එහෙම නැත්නම් ප්ලාස්ටික් කැල්ලක් දාලා වහන්නේ නැහැ. රෙදි. මොකද මේ රත්තු වායුව එතනින් පිට වෙන්නත් ඕනේ. ඇතුළ වෙනවා පිට වෙනවා. මේක නිසා ඒ විදිහට තමයි අපි මේක ආවරණය කරලා තියෙන්නේ. ඒතකොට මේක ඇතුලේ තියෙද්දි මේක සත්තුන්ගෙන් හානි වෙන්නේ නැහැ. දූවිලි ඒ කොල්ලොඩු වගේ දේවල් මේක තුලට යන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? ආහාරයේ පිරිසිදුභාවය හොඳින් ආරක්ෂා වෙනවා. එහෙනම් මේ වගේ එකක් ඔයගොල්ලන්ට ගෙදර හදාගත්තොත් එහෙම හදන්න පුළුවන් ඔයගොල්ලන්ට. හදාගත්තොත් එහෙම හොඳට ආහාර වේලන්න පුළුවන්. ගොරක එහෙම දාලා හොඳට වේල ගන්න පුළුවන්. ඕන දෙයක් දාලා වේල ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒ අපි කතා කරේ දුවේ පුතේ මේ වියලීම මගින් සරලතම ආකාරයෙන් ආහාර පල් තබා ගන්න ක්‍රමයක්. ඉතින් මේ සරල ආකාරයක් අයි බලමු ටිකක් සංකීර්ණ ආකාරයක්. උදුනේ වියලීම අවන් එක දලකො දාන්න අවන් එකක් කිව්වම්නේ දුදුනක්. එතකොට මේ උදුනක වියලන්නගේ වාසි මොකද්ද? උදුනක වියලීමේ වාසි තමයි මේ උදුනක වියලීම මගින් අපිට අවශ්‍ය උෂ්ණත්වය ලබා දෙන්න පුළුවන්. අපි දන්නව නේද? අර කේක් එකක් එහෙම දැම්මත් මොකක් හරි දෙයක් දැම්මොත් ඒ උෂ්ණත්වය සකස් වෙනවා. එමුණ අපිට අවශ්‍ය උෂ්ණත්වය දීලා ඉක්මනින් වියලා ගැනීම සිදු කරන්න පුළුවන් ආරක්ෂිතයි. හානි සතුන්ගෙන් හානි දූවිලි හානි කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් ඔය මිරිස්, පළතුරු, හතු වගේ දේවල් මේ උදුනේක වියලීම මගින් අපිට පරිරක්ෂණය කරගන්න එහෙම නැත්නම් කල් තබා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා දුවේ පුතේ මේ වියලීමේ තවත් සංකීර්ණ ක්‍රියාවලියක්. මොකද්ද? විසිරි වියලීම. විසිරි වියලීම ඔයගොල්ලෝ අහලත් ඒ සමයට කිරිපිටි දන්නව නේද? කිරිපිටි නම් හැමදෙනාම දන්නවා ඇති. එතකොට මේ කිරිපිටි හදන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවද? ඔය ඉස්සරහට අපි කිරිපිටි කර්මාන්තශාලාවෙන් බලන්න යනවා. දැන් නම් ඉතින් අපිට ඇවිදින්නත් බෑ. කොහෙවත් නේද? එහෙම බලන්න යන්නත් අවස්ථාව අඩුයි. ඉතින් ඒ කිරිපිටියම හදනකොට ඒ කිරිපිටි හදන්න මොනවද ගන්නෙ? ඒ ගන්න දියර කිරි. එහෙම නැත්නම් එලකිරි තමයි ගන්නෙ. එලකිරි අරගෙන තමයි මේ පිටි බාට පත් කරන්නේ. කොහොමද කරන්නේ? මේ එලකිරි අධික උෂ්ණත්වය රත් කරනවා. ඊට පස්සේ සිලින්ඩරයක් තියෙනවා කැරගෙන මේ සිලින්ඩරයත් අධික උෂ්ණත්වය රත් කරලා තියෙන්නේ. අධික පීඩනයකින් මේ සිලින්ඩරයට මේ කිරිපිටි විදිනවා. විද්දාම මොකද වෙන්නේ? අර සිලින්ඩරේ වැදිලා උෂ්ණත්වය ඉතාම වැඩි ජලය ශනිකව ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා ගිහලා මොකද වෙන්නේ? පිටි බාටපත් වෙලා පහළට වැටෙනවා. නේද දුවේ පුතේ මේ කිරිවල තියෙන්නේ ගොඩක් ජලය. ඔය එලකිරි ගත්තා 80%කට වඩා තියෙන්නේ ජලය. 85ක් විතර තියෙන්නේ ජලය. එතකොට මේ සියලුම ජලය වේයිලා ගිහිල්ලා අර පිටි විතරක් ඉතුරු වෙනවා. ඒක තමයි අපේ පිටි කියලා බොන්නේ. එහෙමනම් මේ පිටිකිරි කෑදීම් මගින් මොකක්ද දෙන වාසිය? ඒද අපි මෙච්චර මහන්සි වෙලා දැන් මම කොච්චර ලොකු වැඩක්ද කියලා මේ කරේ. එහෙම කළා මේ පිටිකිරි හදාගත්තේ. මොකද අපි දන්නවා කිරි කියන එක බොහොම පොඩි කාලයයි තියාගන්න පුළුවන්. හැබැයි පිටිකිරි කළාම අවුරුදු ගණන් පුළුවන්නේ. බලන්න කිරි පෙට්ටි පෙට්ටියක් අරගෙන ඒක කල්ලු කිත්තීමේදීනේ අවුරුදු කීපයක් තියෙනවා. එහෙමනම් අපිට වැඩි කාලයක් තියාගන්න පුළුවන් මේ කිරි පිටි කිරීම තුලින්. නම් ඒක ආහාර පරිරක්ෂණ ක්‍රමයක්. හරි. එහෙමනම් අපි දැන් වියලීමේදී මොනවද කතා කරේ? සූර්ය තාපයෙන් වියලීම නේද? ඊළඟ මොකද්ද? උදුනේ වියලීම සහ විසිරි වියලීම. එහෙනම් ඔය තුන ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට ආහාර පරිරක්ෂණය කිරීමේ නවීන ක්‍රමයකට අපි කතා කරනවා උෂ්ණත්ව පාලනය. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දුවේ පුතේ. ඔයගොල්ලෝ දැන් ආහාර එළවලු පළතුරු වගේ දේවල් ගෙනාව කොහෙද දාන්නේ? අල්මාරියෙම දානවද? නෑ නේද? අපි දාන්නේ කොහෙද? සීතකරණයේ තමයි දාන්නේ. අපි දන්න මොකද්ද? මේ සීතකරණයේ දැම්මොත් එම මේ පළතුරු එහෙම නැත්නම් එළවලු වැඩි කාලයක් තියාගන්න පුළුවන් කියලා. එහෙමනම් මෙතනදී මොකද්ද වෙන්නේ කියන එක දැන් අපි බලමු. මේ සීතනය කියලා මුලින්ම කියනවා. සීතනය කියලා කියන්නේ සාමාන්‍ය සීත කිරීම. ඒ කියන්නේ අපේ සීතකරණය තුල තියෙන මේ උෂ්ණත්වය. එහෙම නැත්නම් ඔය සුපර් මාකට් එකකට ගියාම ඔයගොල්ලෝ දකිනවා එළවලු පළතුරු එහෙම මේ රාක් වල අසුල්ලා තියෙනවා. මේ තියෙන්නේ මේ නේද? මේ එකිරි පිටි එහෙම දාලා මේ බීම වර්ගයේම නේද? ඒ තියෙන උෂ්ණත්වය. මේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් අපි සෙල්සියස් අංශක 4ක වගේ තමයි රඳවා ගන්න. එහෙනම් මේක තමයි සීතනය කියලා කියන්නේ.
මෙතනදි මොකක්ද වෙන්නේ ඒ සාමාන්‍ය සුද්‍ර ජීවීන්ට අවශ්‍ය උෂ්ණත්වය තමයි දුවේ පුතේ මේ ආහාර නරක කරන අයට සෙල්සියස් අංශක 40 වගේ. ඒගොල්ලන් හරි හිත කරයි උෂ්ණත්වය. ඒගොල්ලෝ කැමති සෙල්සියස් අංශක 35 40ක් වගේ උෂ්ණත්වය. හැබැයි උෂ්ණත්වය අඩු වුණාම මොකද වෙන්නේ? ඒගොල්ලෝ කැමති නෑ. එහෙනම් ඒගොල්ලෝ එතන වර්ධනය වීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් මේ සීත කිරීම තුලින් අපිට සුද්ධ ජීවීන්ගේ වර්ධනය පාලනය කළා ආහාර නරක නොවි කාලයක් තියාගන්න පුළුවන්. ඊළඟ අධිසීතනය. මොකක්ද මේ අධිසීතනය කියලා කියන්නේ? අධිසීතනය කියලා කියන්නේ අපි එහෙ උෂ්ණත්වය තියාගන්නවා සෙල්සියස් අංශක ඍණ 18ක් ඔය බාන ගොඩක් පහළ උෂ්ණත්වයක්. අධික සීතලක්. එතකොට මේ වගේ උෂ්ණත්වයක සාමාන්‍යයෙන් අපි තියාගන්නේ මොන වගේ ආහාරද පරිරක්ෂණය කළා? කල් තියාගන්නේ. මාස් මාළු ඉක්මනින් නරක් වෙන ඒවා. මාස් මාළු කියන්නේ ඉක්මනින් නරක් වෙන ඒවා. අයිස්ක්‍රීම් මේ වගේ දේවල් තමයි අපි මේ වගේ අධිසීතනයේ තියන්නේ. අපි දැන් දන්න ඔය සුපර් මාකට් වල එහෙම ඒ කාගිරිස් එකේ වගේ වේ විශාල මේ සීත කාමර තියෙනවා කෝල් රූම් කියලා. අපේ ඉන්න සාමාන්‍ය ඉඳන කාමරයක් විතර වගේ විශාලයි. මේවා තුල තමයි මස් තියෙන්නේ. මේ මාළු තියෙන්නේ. ඒ අයිස්ක්‍රීම් තියන්න වෙන මේවා. ඒතකොට ඒවා තුල මේ ගොඩක් මේ උෂ්ණත්වය අඩු කරලා මේ ඉක්මනින් නරක වෙන්න පුළුවන් ආහාර වැඩි කාලයක් තියාගන්න ඒගොල්ලෝ පුළුවන්කම අරන් තියෙනවා. එහෙමනම් අපිට මේ ආහාර පරිරක්ෂණය කිරීමේ නවීන ක්‍රමයටතේ උෂ්ණත්වය පාලනය කිරීම මගින් ආහාර වැඩි කාලයක් තියාගන්න පුළුවන්. එතනදි සීතනය අපි සාමාන්‍යයෙන් මේ ගෙදරදී භාවිතා කරන ක්‍රමය නැත්නම් අධි සීතනය භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ දුවේ පුතේ මේ තව ක්‍රමයක් තමයි සාන්ද්‍රීකරණය කියලා කියන්නේ. සාන්ද්‍රීකරණය කියලා කියන්නේ මොනවාද? මේ අපි සාමාන්‍යයෙන් දන්න සමහර ආහාර ද්‍රව්‍ය තියෙනවා ටින් කරලා තියෙනවා. සමහර ඒවා තියෙනව නේද? මේ බෝතල් වල අසුල්ලා. දැන් මෙතන බලන්න මේ මොනවද තියෙන්නේ? මේ ජෑම්. මෙතන තියෙනවා මේ බීම. මේ දොඩම් බීම එකක් වගේ. එතකොට සමහරලා තියෙන මාළු. ඒ වගේ ටින් කරලා. එතකොට මේ වගේ දේවල් කොහොමද මේ කල් තියාගන්නේ? මෙතනදි කරන් දුවේ පුතේ මේ ආහාර මේ බෝතල් කිරීමේදී එහෙම නැත්නම් ටින් කිරීමේදී ඒ ආහාරවල තියෙන ජලය ඉවත් කරනවා. එතකොට මේ මොකද වෙන්නේ? ඒ ආහාරයේ සාන්ද්‍රණය වැඩි වෙනවා, ජලයේ සාන්ද්‍රණය අඩු වෙනවා. ජලය අඩුයි. ජලය අඩු නම් මොකද වෙන්නේ? ඒ සුද්ධ ජීවීන්ට වර්ධනය වීමේ හැකියාවක් නැහැ. ඒ වගේම තමයි දුවේ පුතේ මතක තියාගන්න මේ ආහාර මේ ටින් කිරීමේදී එහෙම නැත්නම් බෝතල් කිරීමේදී මේ ආහාර කල් තබා ගන්න ද්‍රව්‍යයත් රසායනික දව්‍යයත් මේවට එකතු කරනවා. එහෙනම් ඒ තුලිනුත් මේ ආහාරය වැඩි කාලයක් කල් තබා ගැනීමේ හැකියාව ලැබෙනවා. හඳුන්වන්නේ මොනවාද අපි ආකලන ද්‍රව්‍ය කියලා හඳුන්වන්නේ? ආහාර පරිරක්ෂණයේදී ආහාර ඇසුරුම් කිරීමේදී ඒ ආහාරයට එකතු කරනු ලබන රසායනික ද්‍රව්‍ය. මේවා තමයි මොනවද? ආකලන ද්‍රව්‍ය කියලා කියන්නේ. ඒකේ මේ ආකලන ද්‍රව්‍ය අපිට කීපයක් කියන්න පුළුවන් මොනවද? ඔය සාමාන්‍ය රසකාරක, ඊට පස්සේ පරිරක්ෂක ද්‍රව්‍ය, වර්ණක, මෙන්න මේ වගේ දේවල් අපි මේ ආහාරයට එකතු කරනවා. ඊළඟට බලමු දුවේ පුතේ මොනවද මේ පරිරක්ෂක කියලා කියන්නේ? මේක තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ. එහෙනම් පරිරක්ෂක කියන්නේ මොනවද? ආකලන ද්‍රව්‍යයක්. මොනවද මේ පරිරක්ෂක කියලා කියන්නේ? දුවේ පුතේ මේ පරිරක්ෂක කියලා කියන්නේ අපි අර ආහාර කල් තියා ගන්නවා කිව්වන්නේ නේද? මේ ආහාර කල් තියා ගැනීමේදී මේ ආහාර නරක වෙන්න හේතු වෙන සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයන් සිදු වෙනවා කිව්වනේ. මෙන්න මේ සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය. ඒ වගේම තමයි ඒ අනිකුත් බාහිර ඒ පිටින් තියෙන සාධක, ඒ ඇතුලේ තියෙන සාධකයේ ආහාරය. මෙන්න මේ සාධකවල ක්‍රියාකාරීත්වය වැළැක්වීමට පාලනය කරන්න අපි යොදන ද්‍රව්‍ය තමයි ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය කියලා කියන්නේ. එහෙනම් මේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැළැක්වන්න ඒ වගේම තමයි මේ ආහාර නරක වීම සඳහා ඒ බාහිරින් සහ අභ්‍යන්තරයෙන් සිදුවන සාධකවල ඒ ක්‍රියාකාරීත්වය නවත්තන්න වැළැක්වීම සඳහා යොදන ද්‍රව්‍ය තමයි පරිරක්ෂක ද්‍රව්‍ය කියලා අපි කියන්නේ. එතකොට දුවේ පුතේ මේ පරිරක්ෂක ද්‍රව්‍ය යොදද්දී අපිට හිතුණු දේ හිතුණු විදියට යොදන්න බෑ. එහෙමනම් අපි ඒ සඳහා යොදන්න ඕනේ අනුමත පරිරක්ෂක ද්‍රව්‍ය. මොනවද මේ අනුමත පරිරක්ෂක ද්‍රව්‍ය කියලා අපි කියන්නේ? E අංකය. ඔන්න E අංකය කියලා එකක් තියෙනවා. එතකොට දුවේ පුතේ මේ යුරෝපා සංගමය කියලා එකක් තියෙනවා මේ ලෝකේ. මේ යුරෝපා සංගමයේ මගින් මේ ආහාර පරිරක්ෂකවල අනුමත ආහාර පරිරක්ෂක කාණ්ඩයක් නම් කරලා තියෙනවා. එතකොට ඒ සඳහා යොදා ගන්න කේත ක්‍රමයක් තමයි මේ E අංකය කියලා කියන්නේ. එතකොට අපි දන්නවා දුවේ පුතේ මේ හැම ආහාර පරිරක්ෂකයක්ම මිනිසා විසින් පරිභෝජනය කරන ආහාර වලට යොදන්න බෑ. ඒ සඳහා යොදන්න ඕනේ මොනවද? අනුමත ඒවා විතරයි. මොනවද ඒතර අනුමත ඒවා කියලා කියන්නේ? අනුමත ඒවා කියලා කියන්නේ දුවේ පුතේ මේ E 200 ඉඳලා E 200
99ට තියෙනවා විතරයි අනුමත කරලා තියෙන්නේ. මෙන්න මේ අනුමත කාණ්ඩය ඇතුලේ තියෙනවා විතරයි අපි ආහාර පරිරක්ෂණය කරන්න කල් තබා ගැනීම සඳහා ආහාර පරිරක්ෂක ලෙස ආහාරයට එකතු කරන්න ඕනේ. වෙනත් එකතු කරත් එහෙම මොකද වෙන්නේ? ඒක එකතු කරන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? අපිට නොයෙක් ලෙඩ රෝග මේවයින් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ අනුමත ඒවා කියලාත් ඒවත් ඕන ඕන හැටියට දාන්න බෑ. ඕන ඕන ප්‍රමාණ වලින් දාන්න බෑ. ඒකත් දාන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වැඩියෙන් දැම්මත් මොකද වෙන්නේ? ආහාර ගත්තාම අපිට නොයෙක් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. එතකොට දුවේ පුතේ මේ අනුමත නැති ඒවා කෑවොත් එහෙම වෙන මොකද වෙන්නේ? තා භයානක පිළිකා වගේ දේවල් උනත් හැදෙන්න පුළුවන්. ඒ වගේම අනුමත ඒ වුණත් වැඩිපුර දාලා තිබුණොත් ඒත් ඒ වගේ ශරීරයට අහිතකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට දුවේ පුතේ අර ඔයගොල්ලෝ දන්නවා අය ශනික ආහාර නේද? දැන් ඔය කියන්නේ ශනික ආහාර සූප් කැටයම විශේෂයෙන්ම කියන්නේ. එතකොට මේවට මොනවද දාන්නේ? මේවට දානවා රසකාරක කියන ඒවා. ඒ නිසා තමයි රහින් වැඩි. රසකාරක කෘතිම රස එකතු කරනවා. ඒකට අපි කියනවා මොකද්ද? මොනෝසෝඩියම් ග්ලූටමේට් කියලා කියනවා. මේ මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන එක දාලා තමයි මේ රසය වැඩි කරලා තියෙන්නේ. එතකොට ඒවා ශරීරයට අහිත කරයි. විශේෂයෙන්ම දුවේ පුතේ කුඩා දරුවන්ට අවුරුදු 3ට වගේ අඩු අයට මේවා දෙන්නම හොඳ නැහැ. ඒකට අනිත් ආහාරයට ගත්තත් මොකද වෙන්නේ? මේවා වැඩිපුර මේ පිළිකා වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි පුළුවන් තරම් මොනවද ගන්න ඕනේ? ස්වභාවික ආහාර තමයි පුළුවන් තරම් ආහාරයට ගන්න ඕනේ. එහෙමනම් අපි මේ ආහාරයක් ගනිද්දී මේ ඊ අංකය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට ආහාර පරිරක්ෂක යොදාගෙන ආහාර වැඩි කාලයක් කල් තබා ගන්න පුළුවන්. ඒ සඳහා අපි අනිවාර්යයෙන්ම අනුමත ඊ අංකෙන් E200 E299 අතර තියෙන අනුමත ආහාර පරිරක්ෂක තමයි යොදා ගන්න ඕනේ. බලන්න ඔන්න මෙතන තියෙන මොනවාද මේ අනුමත ඒවා? මොනවාද මේ අනුමත ඒවා? සෝඩියම් මෙටාබයි සල්ෆයිඩ්, සෝඩියම් බයි සල්ෆයිඩ් නේද? මේ නිර්දේශ කරලා තියෙන අනුමත ඒවා. බෙන්සොයික් අම්ලය, සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් නයිට්‍රයිට්, එහෙම නැත්නම් සෝඩියම් නයිට්‍රේට්. ඊට පස්සේ ඇසිඩික් අම්ලය. මෙන්න මේ වගේ දේවල් අනුමත කරලා තියෙන්නේ. එතකොට මේවා අපි ආහාරයට ගත්තා කියලා ලොකු සෞඛ්‍ය ගැටලුවක් ඇති වෙන්නේ. හැබැයි අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ගත්තොත් ඒ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. හරි. ඔන්න ඊළාට අපි තාම වැදගත් කාරණයක් කතා කරනවා දුවේ පුතේ බලන්න. දැන් විවිධ පරිරක්ෂක ආහාර වර්ග තියෙනවා. විවිධ පරිරක්ෂිත ආහාර වර්ග තියෙනවා. එතකොට මේ පරිරක්ෂිත ආහාර අපි කොටස් 3ක් කරලා කතා කරනවා බෙදලා. බලමු මොනවද මේ කොටස් 3 කියලා. සමහර ඒවා තියෙනවා මේ කල් තබා ගන්න විදිහට හදපු ආහාර නේද? අපිට ගත්ත ගමන් කන්න පුළුවන්. ගත්තා කෑවා මොනවාද ඒවා? ජෑම් අපි මොකුත් කරන්නද අරගෙන නැහැනේ. ගත්තා කෑවා. පාන් වල කෑවා. ඒත් ගත්ත ගමන් කන්න පුළුවන්. තාම නා සෝස් ඒ බෝතලෙන් ගත්ත ගමන් අපිට කන්න පුළුවන්. පළතුරු බීම ඒ මෝඩි අරපු ගමන් බොන්න පුළුවන්. ඒතකොට දුවේ පුතේ මේ ජෑම් සෝස් කියන්නේ මොනවද? පරිරක්ෂණය කරන ලද ආහාර, කල් තබාගත් ආහාර. ඒවා අපිට ගත්ත ගමන්ම ආහාරයට ගන්න පුළුවන්. ඒක ඍජුවම ආහාරයට ගන්න පුළුවන් පරිරක්ෂිත ආහාර. තව තියෙනවා පරිරක්ෂිත ආහාර ශනිකව සකස් කරලා. ඉන්ස්ටන්ට් කියන්නේ ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් එහෙම කියලා කියන්නේ. ශනිකව සකස් කරලා ආහාරයට ගන්න පුළුවන් මේ නූඩ්ල්ස් වගේ දේවල්. එතකොට ඒව මොකද කරන්නේ? අපිට ගත්ත ගමන් කන්න බෑ. සමහරු කනවා. නමුත් එහෙම බෑ. මොකද්ද කරන්න ඕනේ? අපි පොඩි වෙලාවක් අරගෙන මේක හදා ගන්න ඕනේ. සොසේජස් එහෙම නේද? සොසේජස් කියලා කියන්නේ අපි කියන ඒවාට පිරිසැකසුම් ආහාර ප්‍රී කුක්. ඒ කියන්නේ එකපාරක් පිසලා තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා නේද? දුවල එහෙම දන්නේ නැති මේක ඔය තාච්චි එකක් දාලා ෆ්‍රයි කරලා නේද? විනාඩියෙන් දෙකෙන් ආහාරයට ගන්න පුළුවන්. නූඩ්ල්ස් තේමත් එහෙම විනාඩි 2යි. විනාඩි දෙකෙන් ආහාරයට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා එකපාරක් පිසලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේ ආහාර පරිරක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් අපිට පොඩි කාලයක් ඇතුළත ඒක හදාගෙන ආහාරයට ගන්න පුළුවන්. තුන්වන ආකාරය තමයි තව ආහාර තියෙනවා මොනවද? මේවා එහෙම එකපාරට ආහාරයට ගන්නත් බෑ, ශනිකව ආහාරයට ගන්නත් බෑ. හොඳට පිසලා උයලා තමයි ආහාරයට ගන්න. මොනවද? හාල්මැස්සෝ, කරවල. හාල්මැස්ස කරවල කියන්නේ මොනවද? පරිරක්ෂණය කරන ලද ආහාරය. මාළු කල් තබාගෙන. හාල්මැස්සෝ අමුයෙන් කල් තබා ගන්න පුළුවන්ද? බෑ. වියලීමෙන් පස්සේ තමයි මේවා කල් තබාගෙන තියෙන්නේ. හැබැයි ඒවා අපිට එකපාරට ගත්තා කියලා කන්න බෑ. ඒවා මොකද කරන්න ඕනේ? හොදලා කපලා නේද? ඒ උණ පහළුණු මේ මිරිස් ඒවා දාලා ඒ නේද? රිපක තියලා උයලා ඒ විදිහට තමයි ආහාරයට ගන්න වෙන නම් කාලයක් යනවා ඒක හදලා ආහාරයට ගන්න. ධාන්‍ය වර්ග. ධාන්‍ය වර්ගත් මේක පාට කන්න බෑ. උයලා ඒ විදිහට හදාගෙන තමයි ආහාරයට ගන්න ඕනේ. එහෙනම් දුවේ පුතේ මේ පරිරක්ෂිත ආහාර වර්ග
තුනක් කරත අපි කතා කලා මොනවාද කෙලින්ම රිජුවම ආහාරයට ගන්න පුළුවන් ඒවා ජෑම් සෝස් වගේ දේවල් ෂණිකව හදලා ආහාරයට ගන්න පුළුවන් දේවල් මොනවාද මීට් බෝස් සොසේජස් නූඩල්ස් මැකරෝනි එපිටිකල පොල් කිරි කෝඩියල් නේද මෝඩියල් කියන අපිට එකපාර ආහාරයට ගන්න පුළුවන්ද බෑ නේද ඒක සාන්ද්‍රයි ඒකට අපි වතුර දාලා ඒ සාන්ද්‍රන බාඩු කරලා තනුක් කරලා තමයි ආහාරයට ගන්න. එහෙනම් ඒ වගේ දේවල් ශනිකව ආහාරයට ගන්න පුළුවන් ඒවා පොඩි දෙයක් කිරීමෙන් පසුව. සමහර ඒවා තියෙනවා ආහාරයට පෙර පිසීම සිදු කරන්න ඕනේ. ඒක තමයි තුන්වෙනි ආකාරය මොනවද? කරවල දාන්නේ වගේ දේවල්. ඊළඟ දේ පුතේ අපි කතා කරනවා දැන් මේ ආහාර පරිරක්ෂණය කිරීමේ වාසි තියනවද? ඔව් තියෙනවා. ඒ නිසා නයි මේ ආහාර පරිරක්ෂණය කළේ නේද? මොකද්ද මේකෙන් වෙන්නේ? මේකෙදි දුවේ පුතේ මේ ආහාර නරක වීම වළක්වා ගන්න පුළුවන්. ආහාර වැඩි කලක් අපිට තියාගන්න පුළුවන්. ආහාර පරිරක්ෂණය කිරීමේදී ආහාර විසවීම වෙනුත් අපි අනිවාර්යෙන්ම වළක්වා ගන්න ඕනේ මිනිසාට මේ ආහාර ගැනීමෙන් ලෙඩ රෝග ඇති වෙන්න බෑ. ඒ වගේම තමයි රුචිකත්වය අනුව තෝරාගත හැකි. මේ මොකද්ද කියන්නේ? අපිට කැමැත්ත අනුව මේ ආහාර තෝරගන්න පුළුවන්. කොහොමද ඒ තෝරගන්නේ? දැන් අපි දන්නවා දුවේ පුතේ නේද? දැන් මස් ගත්තාම මස් අපිට සාමාන්‍ය අවු මස් විදියට තෙන්ද පොලෙන් ගන්න පුළුවන්නේ. හැබැයි සොසේජස් විදියට තියෙනවා. මීට් බෝල්ස් විදියට තියෙනවා. අඹරෝ මස් විදියට තියෙනවා. මේ විවිධාකාරයට මේ මස් හදලා තියෙනවා. ඒතකොට අපි කැමති මොන ආකාරයට අපි කැමති සොසේජස් ගන්න. සොසේජස් කියන්නේ මේ ගොඩක් හොඳට දිගටම ගන්න හොඳ ආහාරයක් නෙවෙයි. නමුත් අපි කැමති මීට් බෝල්ස් ගන්න. අපි කැමති අඹරෝ මස් ගන්න. ඒතකොට මේ කැමති ආකාරයෙන් අපිට ගන්න පුළුවන් මේ සොසේජස් මීට් බෝල්ස් වගේ කියන්නේ මොනවද? ඒ පරිරක්ෂණය කරන ලද ආහාර. ඒතකොට අඹරෝ මස් උනා පැකට් කරලා පරිරක්ෂණය කරපු ආකාරයට එනවා. එතකොට අපිට ඔය හැම් බේකන් ඔය මොන වගේ වුවත් මේ පරිරක්ෂණය කරන ලද ආහාර විදියට අපිට මේවා ලබා ගන්න පුළුවන්. එතකොට අපේ කැමැත්ත අනුව මේ ආහාර තෝරගන්න පුළුවන්. එතකොට අඹ කන්න, පළතුරු කන්න කැමති නැති කෙනෙකුට ජෑම් ගන්න පුළුවන්. එයා කැමති ජෑම් විදියට කන්න. තව කෙනෙක් කැමති කන්න කැමති නෑ පළතුරු එයා බොන්න කැමති. එයා කෝඩියල් අරන් යනවා. නේද? අපේ රුචිකත්වය අනුව අපිට තෝරගන්න පුළුවන්. ආකර්ෂණය වැඩි වීම. නේද? ආකර්ෂණය මේ පෙනුම වැඩි වෙනවා. දැන් බලන්න දැන් අර ජෑම් එහෙම නේද? ලස්සනට අර බෝතල් වල දාලා සමහරට උඩින් අර රෙදි කෑල්ලක් බැඳලා ලණුවක් දාලා ලස්සන ලේබල් එකක් ගහලා නේද? ඒකට මම හරිම ආකර්ෂණීය විදියට මේවා තියලා තියෙනවා. මේ මස් එක සුදේශ විදියට තියෙද්දි හරි ආකර්ෂණීය විදියට තියලා තියෙනවා. ඒකට ඒ ආකර්ෂණය වැඩි වෙනවා. ඒකට මේක වෙළඳ පොලේ වැඩි පිරිසකට විකුණා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ පෝෂණ ගුණ ඉහළ නැංවීම. ඔන්න දැන් මතක් කරගන්න අපි කිව්වා නේද අර ආකල්න ද්‍රව්‍ය එකතු කරනවා කියලා ආහාර පරිරක්ෂණයේදී මේ ආකල්න ද්‍රව්‍ය විදිහට අපිට පෝෂක එකතු කරන්නත් පුළුවන්. විටමින් එකතු කරන්න පුළුවන්. එහෙමනම් මේ ආහාර පරිරක්ෂණයේදී අපිට අමතර පෝෂක මේ ආහාරයට එකතු කරන්න පුළුවන්. අන්න පෝෂණ ගුණ ඉහළ නැංවීම වෙනවා. අය කියන්නේ පිටිකිරි වලට පෝෂක එකතු කරලා තියෙනවා කියලා නේද? විටමින නේද? ඒ වගේ දේවල් එකතු කරලා තියෙනවා කියලා. එහෙමනම් මේ ආහාර පරිරක්ෂණයේදී දුවේ පුතේ මේ පෝෂණ ගුණ ඉහළ නැංවීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ආහාර පරිරක්ෂණයේදී අපි කිව්වා ඇසුරුම් කරනවා. දැන් බෝතල් කරනවා, ටින් කරනවා. එතන මොකද වෙන්නේ? මේ කෘමීන්ට හා වෙනස් සතුන්ට හානි කරන්න බෑ. හානි වීම අවම වෙනවා. එහෙනම් මේවා තමයි දුවේ පුතේ මේ ආහාර පරිරක්ෂණයේ වාසි. හැම දෙයකම දුවේ පුතේ වාසි වගේම අවාසිත් තියෙනවා. මොනවාද මේ ආහාර පරිරක්ෂණයේ අවාසි? මේ ආහාර පරිරක්ෂණයේදී අපි කිව්වනේ අර ආකල්න ද්‍රව්‍ය එකතු කරනවා කියලා පරිරක්ෂක එකතු කරනවා කියලා. මෙතනදී නිර්දේශිත නොවන ඒවා එකතු කරන්න පුළුවන් සමහරු. ලාභය තකා නේද? ඒ ලාභය කතාගෙන නේද? වැඩි ලාභයක් හිතාගෙන මේ මිනිස්සුන්ට අහිත කර දේවල් දෙන්න පුළුවන්. එහෙම මිනිස්සු ඉන්නවා. ඒ වගේම අවශ්‍ය නොදැනුවත්කම නිසා අවශ්‍ය මට වැඩිපුර දාන්න පුළුවන්. ඒකෙන් මොකක්ද වෙන්නේ? ඒකෙන් විවිධ රෝගාබාධ වලට ලක්වීම සිදු වෙනවා. ඒතර මිනිසුන්ට විවිධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ආහාර පරිරක්ෂණයේදී ඒ ආහාරයේ තියෙන ස්වභාවික පෝෂක වලට ඒ විශේෂයෙන් විටමින් වගේ දේවල් වලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා දුවේ පුතේ මේ ආහාර පරිරක්ෂණය කරාම මොකද වෙන්නේ? ඒ ආවේනික සුවඳ රස වර්ණය වෙනස් වෙනවා. ඒ අර ස්වභාවික ආහාරයේ තියෙන සුවඳ නැහැ. ඒ ස්වභාවික ආහාර පළතුරු වල තියෙන අඹ වල තියෙන සුවඳ නැහැ සමහර වෙලාවට. ඒ පැහැය නැහැ නේද? ඒ වර්ණය නැහැ. ඒ රස නැහැ. ඒ රස සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ වෙනස් වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ ස්වභාවික ආහාර රුචිකත්වය අඩු වීම. දැන් මේ ජෑම් වලට පුරුදු වුණාම මොකද වෙන්නේ මිනිස්සු? ඒතකොට එයා ජෑම්ම තමයි කන්නේ අඹ ගෙඩියක් අරන් කපලා කන්න කැමති නෑ. ඒ කරදරයි ඒක යාට. ඒ අඹ ගෙඩියක් අරන් ඉන්න ඊට පස්සේ මේක හොදන්න ඕනේ, ඊට පස්සේ මේක කපන්න ඕනේ, අතේ ගෑනවා. එයා කැමති නෑ. එයා අඹ ගෙඩියක් අරන් ඇවිල්ලා ඒ පළතුරු සලාදයක් හදාගන්න එයා කැමති නෑ. ඊට වඩා ලේසි මොනවාද? අර
මිශ්‍ර පළතුරු ජෑම්යක් කරන්ගෙන එක තොට ස්වභාවික ආහාරවලට තියෙන රුචිකත් අඩුවන හැබැයි මොනවද වඩා හොඳ කනවනම් හොඳ දුවපුතේ ස්වභාවික ආහාර තමයි අපි ආහාර ගන්න ඕනම් හොඳ හෙමනං අපි මේක අවාසියක් විදිහට දකින එමනන් දුවපුතේ මේ තමයි ආහාර පෛරක්ෂණය තියෙන අවාසි හරි දුවපුත එහෙමන අපි දැම් මේ අවසාන කොටසත් තමයි ඇවිල්ල තියෙන්නේ මේකත් ගොඩාක් වැදගත් කොටසක් ඕගොල්ලන්න මොකක්ද ආහාර ඇසුළුම් ලේබලේ අඩංගු වියයුතු තොරතුරු ඔන්න දැම් මේකින් පස්සේ ඔකොල්ලන්ට ආහාර ද්‍රව්‍යයක් ඇසුරුම් කරලා තින ආහාර ද්‍රව්‍යයක් මිලදී ගැනීමේදී ඒ ලේබලේ බල්ල ගොඩත් තොරතුරු කියවා ගැනීමේ හැකියාවත් තියෙන ගොඩත් තොරතු දැනගැනීමේ හැකියාවත් තියෙන සාමාන්‍ය මොනා දෝගල ලේබල් එක බලන්න ගියාම ඔගොල්ල බලන් ලස්සන රූපයක් තියනද කියලනේ පාට තියනද කියලනේ මේ වගේ පලතුරේම තියෙනවාද කියලනේ ඒ පින්තූරේ පාට යකුරු තමයි බලන්නේද නෑද ඒ පුතේ නේද අපි මේක බලන්න ඕන ඊට වඩා වැදගත් දේවල් තියෙන මොනාදයි මේක දරන්න ඕන වැදගත්ම දේවල් මේක බලන්න ඕන් දේවත්තම නිස්පාදිත දිනය මේ තියෙන් ඩේට් මැනුෆක්චරින් කියලා එන්න මේ නිස්පාති දිනයයි බලන්න මෙතන දාලා නෑ වෙනම් මෙතන තමයි නිස්පාතිය දිනය සටහන් කරන්න ඕනි ඉට පස්සේ බලන්න කල්ලකිත්ීමේ දින දැම මේ කල්ලිකිත්ීමේ දින ඇතිනද එම දිනයක් දාලන හැබැයි මොකක්ද කියලා තියෙන්නේ බෙස් බිෆෝ 12 months from manufacture ඒකන් මේක නිස්පාදනය කල්ලා මාස 12ක් තුළ ආහාරයට ගැනීම තමයි හොඳ කියලා තමයි යා කියන්නේ එනම් මෙතන තිබුන්නන් නිස්පාති දිනේ විදියට 2021 කියලා හෙනම් මොකක්ද 2022 1.15ට පෙර මේ අපි ආහාරයට ගන්න හිනම් අපි මේ ලේබල එක බලන්න ඕන මොනවාද නිස්පාදිත් දිනේසා කල්ලිකොත්තීමේ දිනේ බලන්න ඕන එක විධාකාරෙන් තියෙන්න්න පුළන්න ඔයාකාට ඒ මොනාකාරෙන් තිබුණත් අපි එක කියවන්න පුළුවන් වෙන්න ඕනේ ඉරසයි බලන්න ඕනේ මේකේ සුද්ධ බර මේක ඇත්තැන් බෝතලෙයි මේ ලේබලේ ඒ බර නෙවෙයි මේ ඇතුළ මේ තියෙන් ජෑම්න මැංගෝ ජෑම්න මේ තියෙනවා කියන්නේ ඒ මැංගෝ ජෑම් එකන අඹ ජෑම් කොච්චරත් තියෙනවාද 250 ග්‍රෑම් තියෙනවා එනම් මේක ඇතුළේ ජෑම් 250 ග්‍රෑම් තියෙන එක සුද්ධ බර ඉදිල් ජෑම් 250 ග්‍රෑම් තියෙන්නවා එන ඒ ගැන අපි විමසිලිමත් එන්න ඕනේ ප්‍රමිතිය අන්න දුවපුතේ ප්‍රමිතිය මේ ප්‍රමිතියේදී අපි ලංකාවේ තියෙනවා මොකක්ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියලා මේ ආයතනය මගේ මේ ප්‍රමිති සහතික ලබාදන තොරයි මකක්ද ලබාදන සහතිකේ ඔකොල දැකල ඇති මේ SLS කියන සහතිකේ තියෙනවා මෙන්න මේ SLS කියන සහතිකේ තියෙනවනම් ඒ ආහාරය ගුණාත්මක බා වැඩි තොර මේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මේ හදන ජයම් හදන ආයතනට ගිහිල්ලා එතන මේ ක්‍රියාවලිය බලලා ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල බල්ලතයි මේ සහතිකය ලබාදන්න ඒවගේතා මේ සහතිකේ දුන්නට පස්සේ ඒකොල්ලො නිරන්තරයෙන් මේ ආයතන කියලා බලන්න කිව්ව දේවල් කරනාද කියලා නැත සාතයකත්ව නිකංගන්න පුලුවන්නේ හෙම බෑ ඒක නිසා මේ එස්සෙල්ල සහතිකේ තියෙනවනම් අපිට බය නැතුව මේක ආහාරයට ගන්න පුළුවන්ේ ලංකාව තුළ එතෝට මේක ජාත්‍යන්ත්‍ර ප්‍රමිතිීන්ට අනුකූලනම් ගැම ලෝකෙම තියෙන ප්‍රමිතිීන්ට අනුකූලන ඒකොල දෙනමකක්ද අයිස්ෝ ගොල හලඇති අයිස්ෝ නමදස් එක කියලා ඒ තත්ව සාතිකල් ලබා දෙෙනවා තෝට ඒක ලබාදිලා තියෙන යාට මේක විදේශීය වෙළඳ පොල්ටත් යවීමේ හැකියාව තියෙන බාන්න මෙතන මේ තව පොඩි සංකේතයක් තියෙන 100ක් වේච් කියලා නේද ඒකන්නේ මේක සම්පූර්ණ සාකමය ආහාරයක් සත්තමය ආහාර අඩංගු නොවේ කියන එක තමයි ඒකෙන් කියන්නේ ඊලාන දුවපුතේ මේ නිස්පාදකයාගේ විස්තර තියෙන්න්න බාන්න මේ තියෙන්නේ නිස්පාදකය විස්තර මනිෆෙක්චඩ් බයි මේ අතම මේක හදලා තියෙන්නේ ඉටවස මේ කවද මෙතන ඉන්න මාකරට් බයි මේ අතා මේක වෙළ දාන් කරන්න මෙයා හදනවා මේ මෙයා රංගිල විකුණනවා හදන කෙනත් ඉන්න එයාගේ සියලු විස්තර තියෙනවා වෙළදාම් කරන කෙනත් තියෙන එයාගේ සියලු විස්තරත් මෙතන තියෙනවා ඊලාට දුවපුතේ අපි බලන්න ඕනේ මේ ඇසුරු මේ පරිසර හිතකාමී බව එතවට මේ ඇසුරුම සෞඛ්‍යාවස්ථ දෙන්න ඒවගේම තමයි මේ පරිසරයට මුදාහරියට පස්සේ මේක ඒ වියෝජනයට ලක්වෙන්න මේක පරිසරය ගොඩක් කර නැදිලා ඉන්නවනම් මොකද ඒක පරිසරයට අනිවාර්යෙන්ම හානි සිදු කරන්න ඔය දන්න සාමාන්‍ය කඩදාසේ වගේ දේවල්න්න ඉක්මටම දිරාපත්වන හැබේ පොලිතින් වගේ දේවල් එහෙම දිරාපත් දෙන්න එනිසා අපි මේ ආහාර ඇසුරුම් ගොඩක් නිරන්තරයෙන්ම ඒ පරිසරයට මුදාහරින්න හොඳ නෑ තො ඒවා අපි අරගෙන ඇවිල්ලා වක්කරි ක්‍රමවේදයක් ඇතතේ විනාශ කරලා දාන්න ඕනේ ඩොට සමහරේව තියන නැවත ප්‍රතිචක්‍රී කරණය කරන්න පුළන් ප්ලාස්ටික් වගේ දෙව තො ඒවයි අදා ආයතනොල්ට අපි ලබාදෙන්ට ඕනේ ඒවගේම දුවපුතේ මේ ඇසුරුමක් ගත්තර පස්සේ මේ ඇසුරුම් මගිනර ප්‍රවාහනයේදී සිදුවන හානි අවම කරන්න අපික එලවලු පලතුරු ප්‍රාන්ධ හානි වෙනව කියලා එතන් දෙවට කේර්ස් වගේ දෙවල් භාවිතා ගන්නල එතන්දි මේ ජයම් බෝතලයක් ගන්න වීදුරු බෝතලයක් කිසිම හානියක් වෙන් නැනේද දේවගේ මේ ඇසුරුම් මගින්
ඒ ඇතුළේ තියෙන ද්‍රව්‍ය ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම තමයි සුද්ධ ජීවීන් මහා ජීවීන් මේ ආහාර ඇතුළේ මේ ඇසුරුම් මගින් බලක්වන්න ඕනේ. අර එළියේ තියෙන තෙතමනය දැන් අපි දන්නවා සමහර බිස්කට් පැකට් එකක් කරන වතුර ටිකක් වැටුණාත් මොකුත් වෙන්නේ ඇතුළට යන්නේ නැහැ. මේ කඩදාසි වලින් හදලා තිබුණොත් ඇතුළට යනවා. එමනම් ඒ වගේ අර තෙතමනයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ආලෝකයේ තාපය වගේ දේවල් වලින් ආරක්ෂා කරගන්න ඕනේ නේද? ඒ වගේම තමයි මේ ගුණාත්මක බව. මේ ආහාරයේ ගුණාත්මක බව ප්‍රමාණාත්මක බව. ඒතකොට මේ ආහාරය අඩු වෙන්න බෑ මේකේ ඇසුරුමේ. ඇසුරුම ඇතුලෙන් කෑලි කෑලි වැටෙන්න බෑ. හොඳට මේක සීල් වෙලා තියෙන්න ඕනේ නේද? ඒ වගේම තමා දුවේ පුතේ ප්‍රවාහනයට මෙන්ම ගබඩා කරන්න පහසු වෙන්න ඕන. දැන් අපි දැන් කිරිපිටි එහෙම පැකට් මේ පෙට්ටි වගේ හදලා තියෙනවා රවුම් වගේ හදුනම මොකද වෙන්නේ? ඕක තියන්නත් බෑ ප්‍රවාහනය කරන්නත් බෑ හරි අමාරුයි. බෝල වගේ හදුවනම් කොහොමත් බෑ. ඒ නිසා තමයි මේ පෙට්ටි වගේ හදලා තියෙන්නේ. ඒතකොට පහසුවෙන් ලොකු පෙට්ටියක් ඇතුලේ මේවා අසුරන්න පුළුවන්. ඒ පෙට්ටිය පිටින් උස්සන් ඇවිල්ලා ඒ ලොරියට දාන්න පුළුවන්, ගේන්න පුළුවන්, බාන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. ඒ නිසා තමයි දුවේ පුතේ නේද? කිරිපිටි පැකට් දෙකක් තියෙනවානේ. ගල පොලිතින් වගේ පැකට් එකක් තියෙනවා. ඒක දාලා තියෙනවා පෙට්ටියක. ඒකට හරි පහසුයි පාලනය කරන්න. ඒ පෙට්ටිය ගොඩක් ලොකු පෙට්ටියක දාලා ඒ පෙට්ටිය පිටින්ම අපිට අරගෙන එන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ මේ විදිහට අපි මේ ඇසුරුමක තියෙන වාසිදායක තත්ත්වයන් ගැන තමයි මේ කතා කරේ. එහෙනම් දැන් ඕගොල්ලෝ දන්නවා යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න කලින් බලන්න ඕනේ මොනවද කියලා. අනිවාර්යෙන් මොනවද බලන්න ඕනේ? නිෂ්පාදිත දිනේ, කල්ලි කෘත්‍රීමේ දිනේ මිල නේද? ඒ වගේ මේකේ බර කොච්චරක් තියෙනවද? ඒ හදලා තියෙන්නේ කවුද? කොයි රටේද? මේ සියලු දේවල් එහෙනම් ඔයගොල්ලන්ට දැන් බලන්න පුළුවන්කම තියෙනවා. හරි දුවේ පුතේ එහෙමනම් ඔය දේවල් ටික තමයි මේ පාඩම යටතේ අද අපිට කතා කරන්න තියෙන්නේ. ඕගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න